नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්දතුනි පසුගිය දිනෙහි කතා කළේ අකුසල විපාක සිත් ගැන. මා ඒ අවස්ථාවේදී කීවා බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනය පැවැත්වීමේදී පළමු කොට වදාළේ කුසල් සිත්. කුසල ධම්මා යනුවෙන් කුසල ධර්මයන් පිළිබඳවයි පළමුව දේශනා කළේ. ඊට පසුව අකුසල ධම්මා යනුවෙන් අකුසල් සිත් ගැන. ඊළඟටයි අව්‍යාකතා ධම්මා යනුවෙන් මේ කුසල් අකුසල් නොවන විපාක ක්‍රියා රූප ආදී මේ ධර්ම පිළිබඳව දේශනා කොට වදාළා. එහෙත් අභිධර්මාර්ථ සංග්‍රහය කරන ආචාර්ය අනුරුද්ධ ස්තවිරයන් වහන්සේ පළමු කොට විස්තර කොට දැක්වුවේ අකුසල් සිත්. ඒ අකුසල් සිත් පිළිබඳ විස්තරයක් කිරීමට හේතු යුක්ති තිබෙනවා. ඒ හේතුව නම් යුක්තිය නම් හැම බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනය කවරේදයි දැක්වෙන ගාථා ධර්මයේ මේ පින්නතුන් කාටත් පුරු පුරුදුයි. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං මේතං බුද්ධාන ශාසනං. හැම බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනය තමයි මේ ශාසනය කියන්නේ. එනම් සියලු අකුසල් වලින් වැළකීම, සියලු කුසල ධර්ම උපදවා ගැනීම, තමන්ගේ සිත පිරිසිදු කිරීම. ඒවාම තමයි ඒ තුනමයි සීල සමාධි ප්‍රඥා යනුවෙන් දක්වා තිබෙන්නේ. ඉතින් අකුසලයන්ගෙන් වැළකීමට නම් අකුසල් පිළිබඳව කෙනෙක් දැනගත යුතු තිබෙනවා. අකුසල් කුණිතරම් අපට හුරු පුරුදුදයි කියතොත් ඒ අකුසල් සිත් උපදන අවස්ථාවන් ඉදී ඒවා අකුසල් සිත්යයි අපට වැටහෙන්නේ නැහැ. අපට පෙනෙන්නේ නැහැ ඒවා අකුසල් සිත් හැටියට. ඒ තරම්ම අපට ඒවා පුරුදුයි හුරුයි. ඒ අකුසල ධර්ම සිතේ හට ගන්නා අවස්ථාවලදී සමහර විට Tamanට හිතෙන්නට පුළුවන් Taman තුල අවශ්‍යයෙන් උපදවා ගත යුතු සිතුයි මේ උපදින්නේ කියලා. අකුසල් සිත් පිළිබඳව නොදන්නා හේතුව. ආදරය කියන එක මේ පිනුතුන් දන්නවා. ඒක ලෝභය මිස වෙන එකක් නෙවෙයි. මෛත්‍රිය කියන අද්වේෂය හොඳ ධර්මයක් තමයි. නමුත් ආදරය යනුවෙන් දැක්වෙන ලෝභය
කෙනෙකුගේ සිතක ඉපදිය යුතු ධර්මයක් උපදවා ගත යුතු ධර්මයක් නොවේ. ඒක අකුසල ධර්මයක්. ලෝභය කියන්නේ අකුසල ධර්මයක්. අනේ ලෝභය නොයෙක් මූණුහරින් අපට උපදනා විට ඒක ලෝභයක් හැටියට උපදවා නොගත යුතු ධර්මයක් හැටියට අපට පෙනෙන්නේ නැහැ. මොකද ඒ ධර්ම අපගේ සිත්වල ඉපදීම ඒ තරම්ම අපට පුරුදුයි හුරුයි. එබැවින් අකුසල් වශයෙන් දකින්නට ශක්තියක් අපට නැහැ. එබැවින් උයි අකුසල් ගැන ඉගෙනගත යුත්තේ අකුසලයන්ගෙන් වැළකීමට නම් අකුසල් පිළිබඳව පළමු කොට දැනගත යුතුව තිබෙනවා. ඒ නිසාමයි ඒ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය කරන විට අනිත් සිත් පිළිබඳව මුකියා පළමුවෙන්ම අකුසල් සිත් පිළිබඳව ඉගෙනුවේ. ඒ අකුසල් සිත් මේ පිළිතුන් තරමක විස්තරයක් කින් දැනගත්තා අපේ කතාවලදී. ඒ සිත් තියෙන්නේ 12යි. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියන මේ වශයෙන්. ඊළඟට අකුසල් ගැන කීවාට පසු සාමාන්‍යයෙන් කුසල් ගැන කිය යුතුයි කියාත් අපට හිතෙන්නට පුළුවන්. එනමුත් ඒ ආචාර්ය පාදයන් වහන්සේ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී ළඟට විස්තර කරනුයේ කුසල් සිත් ගැන නෙවේ. ඊළඟට උගන්වන්නේ අහේතුක සිත් කියා දැක්වෙන සිත් 18ක් ගැන. ඒවාට කියන්නේ අහේතුක සිත්. ඒ අහේතුක සිත් යනුවෙන් ඒවා නම් කර තිබෙන්නේ සිත් ඇතිවීමට උවමනා කරන කරුණු නැතිව නිකම්ම උපදනා ඉබේම ඇතිවන සිත් කියන මේ තේරුමෙන් නෙවෙයි. හේතුවක් ප්‍රත්‍යක් කාරණයක් නැතිව හටගන්නා සිත් කියන තේරුමකින් නෙවෙයි අහේතුක සිත්ය. ඒවාට අහේතුක සිත්යයි නම් කර තිබෙන්නේ හේතු නාමයෙන් ධර්මෙහි එන ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ යන මේ හේතු සය එකක්වත් නොයෙදෙන සිත්ය කියන තේරුමෙනුයි අහේතුක සිත් කියා ඒවා නම් කර තිබෙනවා. ලෝභ දෝෂ මෝහ කියා අකුසල හේතු තුනක් තිබෙනවා. ඒ අකුසල හේතුන්ගේ වශයෙන් තමයි අකුසල් සිද්ද කොටස් තුනකට බෙදා දැක්වුවේ ලෝභ මූල සිත්ය, ද්වේෂ මූල සිත්ය, මෝහ මූල සිත්ය. තවත් හේතු තුනක් තිබෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ. ලෝභ, දෝෂ, මෝහ කියන මේ ධර්ම තුනට ප්‍රතිවිරුද්ධ අලෝභ, අදෝෂ, අමෝහ. අලෝභය කියන්නේ ලෝභය නැtei කියන එක නෙවෙයි. ලෝභයට විරුද්ධ ස්වභාවය අලෝභය. පරිත්‍යාගය, ත්‍යාගය කියන ඒ තේරුම් තියෙන්නේ අලෝභය. ඒ වගේම අද්වේෂය, අදෝෂය කියන්නේ තරහ නැtei කියන එක නෙවෙයි. තරහවට විරුද්ධ ස්වභාවය. ඒ නිසායි මෛත්‍රිය අද්වේෂය කියන්නේ මෛත්‍රියයි කියන දක්වනවා. අමෝහය කියන්නේ මෝහය නැtei කියන තේරුම නෙවෙයි. අමෝහය කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන. මෝහයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි ප්‍රඥාව, නුවණ කියන මේ නම් වලින් දැක්වෙන්නේ. එතකොට අලෝභ, අදෝෂ, අමෝහ කියන අකුසල හේතු තුනට ප්‍රතිවිරුද්ධ හේතු තුනක් තිබෙනවා. ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල හේතු තුනට ප්‍රතිවිරුද්ධ කුසල හේතු තුනක් තිබෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ. එතකොට ලෝභ, දෝෂ, මෝහ ඒ අකුසල හේතු, අලෝභ, අදෝෂ, අමෝහ කුසල හේතු. ඒවා කුසල සිත්වල පමණක්ම නොවේ යෙදෙන්නේ.
තවත් කොටසක් තිබෙනවා කුසල් හැර අකුසලුත් නොවන සිත් දෙවර්ගයක්. මේ පිළිතුරු අපේ මුල් කතාවලදී ඒවා ගැන දැනගත්තා. ඒ සිත් දෙවර්ගය නම් විපාක සිත්, ක්‍රියා සිත් කියනවා. විපාක සිත්, ක්‍රියා සිත්. ඒ සිත් කුසලුත් නොවන අකුසලුත් නොවන සිත් නිසා ඒ සිත් වලට කියනවා ඒ දෙකොටසම එකතු කොට විපාක සිත්ය, ක්‍රියා සිත්ය කියන මේ දෙකොටසම එකතු කොට ඒ පොදු නම ඒවාට දක්වනවා අව්‍යාකෘත සිත්. අව්‍යාකෘත සිත්. අව්‍යාකත කියන පාලි වචනය එහි තේරුම නම් ව්‍යාකත කියන්නේ වදාරන ලද කියන. අව්‍යාකතේ කියන්නේ නොවදාරන ලද. නිකම්ම නොවදාරන ලබේ කියන තේරුම නෙවෙයි ඒකට ඉන්නේ. කුසල් අකුසල් වශයෙන් නොවදාරන ලද සිත් තමයි අව්‍යාකෘත සිත්. ඒකට විපාක සිත්, ක්‍රියා සිත් කියන මේවා කුසලුත් නොවේයි අකුසලුත් නොවේයි. අන්න කුසල් අකුසල් කියන මේ වශයෙන් නොවදාරන ලද යම් තාක් ධර්ම වේ නම් ඒ සියලුම ධර්ම අව්‍යාකතා ධම්මාය යන ඒ පදයටයි ඇතුළත් වෙනවා. ඒ පදයට ඇතුළත් වන සිත් වලින් තිබෙන්නේ කොටස් දෙකයි. විපාක සිත් හා ක්‍රියා සිත්. විපාක සිත්, ක්‍රියා සිත් කියන මේවායේ ඇතැම් විපාක සිතක ඇතැම් ක්‍රියා සිතක අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුන යෙදෙනවා. අනේ මේ විපාක සිත්, ක්‍රියා සිත් කියන මේවායේ මේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතුන් යෙදෙන විට ඒ හේතු වලට ඒ අවස්ථාවේදී කියන්නේ නැහැ ඒවා කුසල හේතුයි කියලා. ඒ මොකද ඒ අවස්ථාවේදී යෙදෙන්නේ ඒවා කුසල සිත්වල නෙවෙයි. එක්ක විපාක සිත්වල, එහෙම නැත්නම් ක්‍රියා සිත්වල. අන්න විපාක සිත්වල හෝ ක්‍රියා සිත්වල යෙදෙන අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුනම හෝ මේ කීපයක් හෝ ඒ අවස්ථාවේදී ලබන නම නම් අව්‍යාකෘත හේතු. අව්‍යාකෘත හේතු. මක්නිසාද අව්‍යාකෘත සිත්වල යෙදෙන හේතු ඒ අවස්ථාවේදී මේ හේතු තුන විපාක සිත්වල මේ හේතු තුනම හෝ මේ හේතු තුනෙන් දෙකක් හෝ යෙදේ නම් ඒ අවස්ථාවේදී ඒ හේතුන් නම් කරන්නේ අව්‍යාකෘත හේතු. ඒ වගේම ක්‍රියා සිත්වල රහතන් වහන්සේට ලැබෙන ඒ ක්‍රියා සිත්වල අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුන අතුරෙන් දෙකක් හෝ තුනම හෝ යම් අවස්ථාවක උපදී නම් ඒ අවස්ථාවේදී ඒ හේතුන්ට ලැබෙන නම අව්‍යාකෘත හේතු. ඒ නිසා ලෝභ, දෝෂ, මෝහ කියන තුනට අකුසල හේතුන් කියන අතර අලෝභ, අදෝස, අමෝහ කියන තුනට නම් දෙකක් තිබෙනවා. මොනවද මේ නම් දෙක? ඒවා කුසල හේතුන් වෙනවා. කුසල් සිත් සමග යෙදෙන විට ඒ අවස්ථාවේදී ඒවාට කුසල හේතු කියනවා. විපාක සිත්, ක්‍රියා සිත් කියන මේවා වල ඒ අලෝභ, දෝස, අමෝහයන් යෙදෙන විට ඒවාට කියන්නේ අව්‍යාකෘත හේතු. එතකොට කුසල හේතු එහෙම නැත්නම් අව්‍යාකෘත හේතු වශයෙන් ලැබෙන ඒ අලෝභ, අදෝස, අමෝහ කියන හේතුන්ගෙන් කිසිවක් යම් සිතක නොයේද. ඒ වගේම ලෝභ, දෝෂ, මෝහ කියන මේ තුන අතුරෙන් කිසිවක් යම් සිතක නොයේද. ඒකට හේතු නාමයෙන් වදාළ ධර්ම තිබෙන්නේ 6ක්. අලෝභ, අදෝස, අමෝහ කුසල හේතු හෝ අව්‍යාකෘත හේතු උනත් ධර්ම වශයෙන් ගත්ත මෙතන 3යි ලැබෙන්නේ. අනේ ඒ 3 අකුසල හේතු වශයෙන් ලැබෙන ලෝභ, දෝෂ, මෝහ කියන 3 යම් සිතක ලැබෙන්නේ නැත්නම් ඒ සිත අහේතුක සිතක්. ඒකේ තේරුම එහෙනම් කුමක්ද? හේතුන්ගෙන් එකක්වත් නොයදෙන සිතකී කියන එකයි අහේතුක සිතක් කියන නමෙන් හඳුන්වන්නේ. එහෙම සිත් මහ රාශියක් නැහැ. එහෙම සිත් තිබෙන්නේ 18යි. ඒවාට පොදුවේ දී තිබෙන නම තමයි අහේතුක සිත් 18. අහේතුක සිත් 18.
එකෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද? ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන හේතු 6 අතුරෙන් කිසිදු හේතුවක් නොයෙදෙන සිත්ය. නොයෙදෙන කියන එකෙන් තේරෙනවා මේ පින්නතුන්ට ඒ සිත ලෝභ සිතකුත් නෙවෙයි, ද්වේෂ සිතකුත් නෙවෙයි, මෝහ සිතකුත්. මෝහයේ දෙන සිතකුත්. එහෙම නැත්නම් අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ තුනෙන් එකක්වත් ඇති සිතක් නෙවෙයි. ඒ නිසායි ඒ සිත් 18ටම අහේතුක සිත්යි කියන්නේ. ඒ අහේතුක සිතුන් කොටස් 3කට බෙදෙනවා. අහේතුක සිත් බෙදෙනවා කොටස් 3කට. අකුසල විපාක සිත්ය, අහේතුක කුසල විපාක සිත්ය, අහේතුක ක්‍රියා සිත්ය. එහෙම නැත්නම් ඒවට කීවට කමක් නැහැ. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා සිත් කියන මේ වශයෙන් ඒ අහේතුක සිත් 18 තුනකට බෙදෙනවා. මක්නිසාද අහේතුක සිත් 18 මේ අකුසල් සිත් 12ට පසුව කියන්නට කාරණීය වූයේ කියන එකත් මේ අවස්ථාවේදී දැන ගැනීම ප්‍රයෝජනයි. සිත් බෙදෙන විට ඒ සිත්වල নানা ප්‍රකාර බෙදීම් තිබෙනවා. සිත් බෙදෙනවා නොඑකයි. දැන් ඔය අහේතුක සිත්ේ කියා කොටසක් දක්වන නිසා ඒ 18 හැර ඉතිරි සිත් සියල්ලම සහේතුක සිත්. එතකොට සහේතුක සිත්, අහේතුක සිත් කියා සිත් කොටස් දෙකකට බෙදෙනවා. අහේතුක සිත් 18ක් නම් තිබෙන්නේ සිත් 89 අතුරෙන් ඉතිරි සිත් කීයද? 71. ඒ ඉතිරි සිත් 71 සහේතුක සිත්. ඒ වායේ ලෝභ දෝෂ මෝහ කියන හේතු තුන අතුරෙන් යම් කිසිවක් යෙදෙනවා අකුසල් සිත්වල නම් අනිත් සිත්වල අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන අතුරෙන් තුනම හෝ යම් දෙකක් හෝ යෙදෙන. අන්න එහෙම ඒ නිසා ඒ සිත් සහේතුක සිත්. ඒ වගේම තව බෙදීමක් තිබෙනවා සිත්වල සෝභන අසෝභන කියන. සෝභන අසෝභන වශයෙන්ද කොටස් දෙකකට සිත් සියල්ලම බෙදෙනවා. සෝභන කියන්නේ ලස්සන, හොඳ, ඔබින, හොබනා සිත් කියන තේරුම. කෙනෙකුගේ සිතක නැත්නම් సంతානයක පහළ වීමට සුදුසු යහපත් හොඳ කියන තේරුමක් සෝභන කියන එකෙන් එන්නේ. අසෝභනේ කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. අසෝභන හොඳ නැහැ, නොහොබින ස්වභාවය. ඒ හොබිනා බව හා නොහොබනා බව නියම වන්නේ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන්ගේ වශයෙන්. සිත් චෛතසිකයන්ගෙන් තොරව හට ගන්නා ධර්ම නොවේ. චෛතසිකයෝද සිතින් තොරව හට ගන්නා ධර්ම නොවේ. අප ඒ කාරණය මුලින්ම දැනගන්න. සිතක් වෙතොත් ඒ සිතෙහි යෙදෙන චෛතසික කියා කොටසක්ද තිබෙනවා. මෙන්න මේ චෛතසිකයන්ගේ වශයෙන් තමයි සිත සමහර විට හොදවන්නේ, සමහර විටක නරක වන්නේ. චෛතසිකයන්ගේ වශයෙන් මේ ඒ බැවින් චෛතසිකද කොටස් කොට දක්වා තිබෙනවා. ඒවා මේ පින්වතුන්ට ඉදිරියේදී දැනගන්නට ලැබෙනවා. චෛතසික කොටස් කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් දක්වනවා අඤ්ඤ සමාන චෛතසිකය, අකුසල චෛතසිකය, සෝභන චෛතසිකය කියලා කොටස් තුනකට. අකුසල චෛතසිකය කියන්නේ අකුසල් සිත්වල යෙදෙන චෛතසික. දැන් අකුසල් සිත්වල යෙදෙනව චෛතසික. වෙන සිත්වල ඒවා යෙදෙන්නෙම නැහැ. අකුසල චෛතසික. ඒ ඊළඟට තිබෙනවා අකුසල චෛතසික මා කිව්වේ සෝභන චෛතසික. සෝභන චෛතසිකය කියන්නේ හොඳ සිත්වල යෙදෙන චෛතසික.
නැත්නම් ඒ සිත් හොඳවන්නේ මේ චෛතසික යෙදෙන නිසා. එතකොට ඒ සෝභන චෛතසික වල සමහරක් තිබෙනවා සෝභන සාධාරණ කියලා නම් ලබන හැම සෝභන සිතකම හොඳ සිතකම යෙදෙන චෛතසික කියලා එහෙම 19ක් තවත් චෛතසික තිබෙනවා සම්මා වාචා කම්මන්ත සමාජීව කියලා තුනකුත් කරුණා මුදිතා කියලා දෙකකුත් ප්‍රඥාවයි කියන අන්තිමට දැක්වෙන චෛතසිකයකුත් එකතු කොට ගත්තම තිබෙනවා ඒ සෝභන චෛතසික 25. අකුසල චෛතසික 14ක් තිබෙනවා. අනිත් චෛතසික තමයි අඤ්ඤ සමාන. අඤ්ඤ සමානයි කියන්නේ ඒවා කුසල් වලක් යෙදෙනවා, අකුසල් වලක් යෙදෙනවා, විපාක වලක් යෙදෙනවා, ක්‍රියාසිත වලක් යෙදෙනවා. සමහර විටක සියල්ලම, සමහර විටක ටිකක් අඩුව. සියල්ලම එයින් 7ක් නම් හැම සිතකම යෙදෙනවා 6ක්. සමහර සිත්වල සියල්ලම යෙදෙනවා, සමහර සිත්වල ටිකක් අඩුව යෙදෙනවා. එහෙම අඤ්ඤ සමාන සෝභන අකුසල කියා චෛතසික කොටස් එහෙම ප්‍රධාන වශයෙන් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. මෙන්න මේ චෛතසික අතුරෙන් යම් සිතක සෝභන චෛතසිකේ කියා දැක්වෙන ඒ චෛතසික යෙදේ නම් ඒ වාට කියන්නේ සෝභන සිත්. ඒ සිත් සෝභන සිත්. සෝභන චෛතසික යම් සිත්වල යෙදෙනවා නම් ඒ සිත් සෝභන සිත් කියා වෙන් කරලා පෙන්නන. අනේ සෝභන චෛතසික නොයෙදෙන යම් සිත් කොටසක් තිබෙනවා නම් ඒ සිත් කොටස දක්වනවා අසෝභන සිත් කියලා. එහෙම සෝභන අසෝභන කියන මේ භේදය ගන්නකම සිත් දෙකොටසකට බෙදෙනවා. ඒ දෙකොටසින් අසෝභන කියන කොටසට ඇතුළත් වන්නේ සිත් 30යි. අසෝභන කියන කොටසට ඇතුළත් වන්නේ සිත් 30යි. ඉතිරි 59 ඇතුළත් වන්නේ සෝභන කියන කොටට. එතකොට අසෝභන සිත් 30යි, සෝභන සිත් 59යි. ඒ අසෝභන සිත් 30න් 12ක්ව මොනවද? අකුසල් සිත්. 12 අකුසල් සිත්. ඒවා තමයි අපි පළමුවෙන්ම ඉගෙන ගන්න. අන්න දැන් මා මේ කියන්නට හදන්නේ ඊළඟට මේ අසෝභන සිත් වලටම ඇතුළත් සිත් 18ක් පිළිබඳව විස්තර කිරීමට තිබුණු යුක්තිය. අසෝභන සිත් ටික ඉවර කරන්නට එකවරම කියලා එකවරම එක ළඟදීම කියා අවසන් කරන්නට ලැබෙනවා. අහේතුක සිත් 18ත් මේ අකුසල් සිත් 12ට පස්සේ විස්තර කළා. ඒ නිසා ඒ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අකුසල් සිත් 12 පිළිබඳ කාරණු දක්වා ඊළඟට විස්තර කරන්නේ අහේතුක සිත් 18 ගැන. ඒ අහේතුක සිත් 18ත් දැනගත්තම ඒ ඉගෙනගත්ත පින්වතා අසෝභන සිත් 30 පිළිබඳ දැනුමක් ලබා ගන්නවා එකවර. ඊළඟට ඒ තනත්තාට ඉගෙන ගන්නට තිබෙන්නේ සෝභන සිත් ගැන. ඒ නිසායි මේ අහේතුක සිත් 18 පිළිබඳ විස්තරයක් කිරීමට මේ අභිධර්මාර්ථ සංග්‍රහය යොදාගෙන තිබෙනවා. ඒ අසෝභන සිත් 18න් මා කිව්වා ඒවා අකුසල විපාක, කුසල විපාක, ක්‍රියාක. එහෙම අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා කියන මේ භේදය ගන්නේ නැත්නම් කිව යුතුව තිබෙන්නේ විපාක සිත්ය, ක්‍රියා සිත්ය කියලා කොටස් දෙකක් තිබෙනවා. විපාක සිත්ය, ක්‍රියා සිත්. විපාක සිත්, ක්‍රියා සිත් කියන මේ කොටස් දෙක පමණක් ගත්තොත් අහේතුක සිත් 18යි 15ක්ම විපාක සිත්. 15ක්ම විපාක සිත්. ඉතිරි තුන තමයි ක්‍රියා සිත්. ඉතිරි සිත් තුන ක්‍රියා සිත්. අර 15ක් වූ විපාක සිත් වලින් 7ක් අකුසල විපාක. 8ක් කුසල විපාක. 7ක් අකුසල විපාක. එතකොට මේ විස්තර කරන්නේද පළමු කොට අකුසල විපාක.
අකුසල විපාක ගැන මෙතෙන්දී පළමුවෙන්ම විස්තර කළාම එක කොටසක් පිළිබඳ විස්තර කිරීමක් එක විදිහකින් අවසන් වෙනවා. මොනවා පිළිබඳවද? අකුසල්ද ඒ අකුසලයන්ගේ විපාකද කියන මේවා පිළිබඳ විස්තරය අවසන් වෙනවා. අන්න ඒ නිසා පළමු කොට අකුසල විපාකයන් පිළිබඳව උගන්වනවා. අකුසල් සිත් 12ක් වුණාට අකුසල විපාක 12ක් නැහැ. අකුසල විපාක තිබෙන්නේ 7යි. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ විපාක වශයෙන් ලැබෙන්නේ 7යි. හේතුව කුමක්ද කියා ඇසුවොත් කිය යුතුව තිබෙන්නේ යම් අකුසලයකින් ප්‍රධාන විපාකය වන ප්‍රතිසන්ධි විපාකය උපදවන්නේ නම් ඒ ප්‍රතිසන්ධි විපාකය ලැබෙන්නේ කොහිද? සතර අපායේ. සතර අපායෙහි ඒ ප්‍රතිසන්ධි විපාකය ලැබෙනවා. කෙනෙකු සතෙකු මැරීමේ අකුසලයේ සිදු කළා. සොරකම් කිරීමේ අකුසලය, කාම මිත්‍යාචාරය කිරීමේ අකුසලය, බොරු කීමේ අකුසලය ආදි වශයෙන් තිබෙන ඒ අකුසල් අර අපි කලින් ඉගෙන ගත්ත අකුසල් සිත් 12 අතුරෙන් ඒ සිත් උපදවාගෙනයි ඒ අකුසල ක්‍රියාවන් සිදු කරන්නේ. ඉතින් මේ අකුසල ක්‍රියාවන් සිදු කිරීමෙන් Taman යමක් රැස් කරන. ඒකට ධර්මයේ සඳහන් වන වචනේ තමයි ආයුහණය. රැස් කිරීමක් කරන. මොනවද රැස් කරන්නේ? කර්ම. ඒවට කියන්නේ කර්ම. කර්ම මේ පිටුතුන් දන්නවා කර්ම අකුසල කර්ම කුසල කර්මයි කියලා කොටස් දෙකක්. අකුසල කර්මයෝ සතර අපායේ උපදව. ඇතන් විටක සුගතියෙහි වෙන ප්‍රවෘත්ති විපාක උපදව. සුගතියෙහි කියන්නේ මිනිසත් බව, දිව්‍යාත්ම දෙවි වීම, බ්‍රහ්ම ආත්ම භාව ලැබීම ඒවා සුගතියනේ. ඒ සුගති භවයන්නේ. සුගතියෙහි උප්පත්තියක් ලබා දෙන්නේ නැහැ අකුසලයේ. අකුසල කර්මයට ඒ ශක්තිය නැහැ. මිනිසෙක් වෙලා උපදිනවා නම් ඒ මිනිසා ಜಾති අන්ධයෙක්, ಜಾති බදිරයෙක්, ಜಾති මූඝයෙක්, ಜಾති ඒලයෙක්, ಜಾති උම්මත්තකයෙක්, උබතෝ ව්‍යංජනකයෙක්, නපුංසකයෙක් කියන මේ පහත් මට්ටමේ කෙනෙකුව උපන්නා. ඒ උත්පත්තිය ලබා දීමට ඉවහල් වූ කර්මය කුසල කර්මයක් මිස අකුසල කර්මයක් නෙවෙයි. මිනිසෙක්ව උපදින තැනත්තා මිනිසෙකුව උපදින්නේ ඒ මිනිසත් භවයේ යම් අඩුපාඩු තිබුණා කුසල කර්මයක් නිසා. නමුත් ඒ අඩුපාඩු ඇතිව උපදින්නේ කුසල කර්මයේ තිබුණු බාලකම නිසා. කුසල කර්මයේ දුර්වලකම නිසායි ඒ අඩුපාඩු ඇති උපදින්නේ. එහෙම නැත්නම් මිනිසත් බව ලබන්නේම කුසල කර්මයක් නිසා. අකුසල කර්මයකින් ප්‍රතිසන්දියක් යම් භවයක් ලබනවා නම් ඒ භවය ඒකාන්තයෙන්ම අපායටයි අයත් වන්නේ. සතර අපායේ උත්පත්තිය තමයි අකුසල කර්මයකින් ලබා ගන්න. එතකොට සතර අපායෙහි ලබා දෙවන උත්පත්තිය ඒ උපත ලැබීම වශයෙන් පහළවන සිතක් තිබෙනවා. කෙනෙකු සතෙකු මැරුවත් හොරකම් කළත් ආදි වශයෙන් ඔය අකුසල් සිත් අතුරෙන් යම් කිසිවක් උපදවාගෙන කවර හෝ කර්මයක් කළද ඒ කර්මයාගේ ප්‍රතිසන්ධි විපාකය වශයෙන් ලැබෙන සිත් තිබෙන්නේ එකමයි. ඒ නිසා නිරෙහි උපදින නිරිසතාගේ තිරිසනකෝ උපදනා ඒ තිරිසනාගේ ප්‍රේතේකෝ උපදනා ප්‍රේතයාගේ ඒ විදිහට ඒ අපායෝත්පත්තිය ලබන කවරකගේ වද ප්‍රතිසන්දිසිත කුමක්දයි
අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිතේ කියලා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත තමයි සතර අපායෙහි ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන සිතරක්. ඒ සිත ලබා දීමට ඉවහල් වූ කර්මය වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි අකුසල කර්මයක් තමයි. සමහර විටක සතෙකු මැරීමේ අකුසල කර්මය විය හැකියි. එහෙම නැත්නම් සොරකමක් කිරීමේ අකුසල කර්මය විය හැකියි. කාමිත්‍යාචාරයක් කිරීමේ අකුසල කර්මයක් විය හැකියි. බොරු කීමේ අකුසල කර්මය විය හැකියි. ඕ විදිහට ඊ කවර හෝ අකුසලයක් නිසා නමුත් ඒ අකුසල කර්මයක් ඒ කරන ලද කර්මය කාය කර්ම වාක් කර්ම මනස් කර්ම කියන කවර හෝ අකුසල කර්මයක් විය හැකියි. ඊට ලැබෙන ප්‍රතිසන්දි විපාකය සිත් වශයෙන් එකමයි. ඒක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්ව යම් පිළිබඳ ඒ ආත්ම භාවයන් පිළිබඳ දක්වන එක තැනකදී දේශනා කරන්නේ නානත්ත් කායා ඒකත්ත සංඤී කියන. ඒ නානත්ත් කායා ඒකත්ත සංඤී කියන මේ පදයට මේ බණ පදයට ධර්ම පදයට ඇතුළත් වෙනවා සතර අපායේ උත්පත්තිය ලබන සියලුම සත්වයන් හැම දිනම ඇතුළත්. නානත්ත් කායා කියන්නේ ශරීර වශයෙන් බලන විට බොහෝම වෙනස්කම් තිබෙනවා. ඒකත්ත සංඤී කීවේ එකම සංඥාවයි එකම සිතයි කියන එක. මොකද්ද මේ එකම සිතයි කීවේ? ප්‍රතිසන්දි සිත එකමයි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත. ශරීර වශයෙන් බොහෝම වෙනස්කම් තිබෙනවා. දැන් බලන්න මහමූදේ සිටින මත්ස්‍යයන්ගේ ශරීර කොයිතරම් ඊටම කුඩා හාල්මැස්සන් කූනිස්සන් වගේ කුඩා සතුන් සිටි. තල්මසුන් මෝරුන් මෙන් විශාල සතුන් සිටි. ශරීර වශයෙන් මහත් වෙනස්කම් තිබෙනවා. නමුත් සිත වශයෙන් ගත් කල ඒ කාටත් තිබෙන සිත ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබුණු ඊට අනුතුරුව ලැබෙන භවාංග සිත වශයෙන් පවත්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිත. නිරෙහි නිරිසතුන් වශයෙන් දැන් දේවදත්ත ස්ථවිරයන් පිළිබඳ කතාවේ දැක්වෙනවා. එතුමා අවීචෙහි පහළ වුණු අවස්ථාවේදී මහ විශාල ශරීරයක් පහළ වුණා. විශාල ශරීරය. ඉතින් අවීචයේ තවත් නොඑක් සත්‍යයන් සිට ඒ අය අතර ශරීර වශයෙන් බොහෝ වෙනස්කම් තිබෙන්නට පුළුවන්. ඒ වගේම අවීචයේ පමණක් නෙවෙයි අටමහා නිරේ කියන විට අවීචයේ හැර තවත් නිරය 7ක් තිබෙනවා. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය කියන තවත් 7ක් තිබෙනවා. ඒ 7 උපදනා සත්‍යයන් ඒකාකාර ශරීරයෙන් එහෙත් සිත වශයෙන් ගත් කල ප්‍රතිසන්දි සිත එකමයි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත. ඒ නිසා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත ප්‍රතිසන්දි සිත වශයෙන් සතර අපායෙහි ලැබෙන්නේ මේ අකුසල් සිත් 12 අතුරෙන් යම්කිසි අකුසලය සිතක් උපදවාගෙන කරන ලද කර්මයක් නිසා බව තේරුම් ගන්න. දැන් අප මේ ජීවිතයේ පිළිබඳ යම්තරම් සැප විඳිනවාද යම්තරම් දුක් විඳිනවාද ඒ දුකට හා සැපට හේතුව වූයේ ප්‍රධාන වශයෙන්ම කුමක්ද? මේ ජීවිතය ලැබීම, මේ ආත්ම භාවය ලැබීම. ඒ නිසා යම්කිසි ආත්ම භාවයක් ලබා දීම තමයි කුසලයක හෝ අකුසලයක තිබෙන ලොකුම වැඩේ. නැත්නම් ඒ ලොකු එයින් උපදවන ලොකුම විපාකය කියන්නට. යම්කිසි භවයක ඉපදවීම පහළ කර භවයක් පහළ කිරීම කියන එකයි ඒ කුසලයක හෝ අකුසලයක ප්‍රධාන වැඩේ. ඊළඟට මොකක්ද සිදුවන්නේ? යම්කිසි භවයක් පහළ වුණාට පසු ලැබුණාට පස්සේ ඒ භවයේ ආයුෂ යම් තාක්ද එහෙම නැත්නම් ඒ ජීවිතය තමා ගත කරන්නේ යම් තාක් කල්ද ඒ කාලය තුලදී ලැබෙන විපාක ඒ කාලය
අනේ කාලය තුලදී ලැබෙන විපාකවලට තමා ප්‍රවෘත්ති විපාකයි කියන්නේ. ඒවට කියන්නේ ප්‍රවෘත්ති විපාක. පවත්නා කාලෙහිදී ලැබෙන විපාක. ඒකට අකුසල් කර ඒයින් ලැබෙන ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය ඇතිව ප්‍රතිසන්දියක් ලබා ගන්නට පස්සේ ඒ ජීවිත කාලය තුලදී අර අකුසලයේ නිසා ඒ අකුසලයේම නිසා එහෙම නැත්නම් Taman අතීතෙහි කර තිබෙන තවත් අකුසල කර්ම නිසා ලැබෙන ප්‍රවෘත්ති විපාක ඒ ජීවිත කාලය තුලදී ලැබෙන. ඉතින් ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන ඒ සිත් දැක්වීම තමයි කරන්නේ චක්කු විඥානාදී සිත් ගැන සඳහන් කිරීම. දැන් ඒවා කොහොමද නම් කරලා තිබෙන්නේ? අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගහන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්තිරණ සිත. අන්තිමට කියපු එක අපි ප්‍රතිසන්දි විපාක වශයෙන් කතා කළා එක. ඒ පිළිබඳව ප්‍රවෘත්ති විපාක වශයෙන් කතා කරන්නට වෙනවා. දැන් උපන් කෙනෙකුන් අපි කියනවා සැප ලබන්නට ඕන. සැප ලබන්නේ නැත්නම් ඒ තැනත්තා ලබන්නේ දුක්යයි කියලයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් සමහර විට අප කියනවා ඒ අය සැප විඳිනවා. ඒ අය සැප විඳිනවා අපට නම් දුකයි කියලා තවත් කෙනෙකු කියන්නට පුළුවන්. අපට නම් උපන්දාසිටම දුක් තමයි. අර අය නම් සැප විඳිනවයි කියලා සමහර විටක කියනවා. එහෙම නැත්නම් අපට කොයින්ද සැප? දුකම නේද කියලා එහෙම කියන අවස්ථාවක් තිබෙනවා සමහර දෙනා. මේ සැපයි දුකයි කියන මේ දෙක අපි කොහොමද තීරණය කරන්නේ? කොහොමද තීරණය? අපි ගන්න මේ ලෝකයේ නෙවෙයි. බොහෝ දෙනෙක් කැමති මේ ලෝකයේ තියෙන සැප මොනවද? දෙව්ලොවයි හොඳම සැප තිබෙන්නේ. ඒ නිසා අපි දෙව්ලොව යන්නට ඕනේ කියලා. දෙව්ලොව සැප තියෙනවා. ඉතින් මොනවද සැප වශයෙන් ලබන්නේ? මොනවද ලබන්නේ? ඉතින් අපි සැපයි කියන ඒවා ගැන සැලකෙන විට අපට පේනවා ඒ සැපයි කියන යේම අපි කැමති රූප, අප කැමති ශබ්ද, අප කැමති ගන්ධ, අප කැමති රස, අප කැමති පොට්ටබ්බ කියන මේ පංචකාමයන් විඳීමමයි. මේ පංචකාමයන් ලැබීම තමයි ඒ නිසා ඇතිවන ආස්වාදයයි අපි සැපේයි කියලා ගන්න. හොඳ රූප දකින්න. මිහිරි ශබ්ද අහන. ඒ වගේම දුර්ගන්ධය හමන තැනක ඉන්න එක මහ දුකක්. එහෙම නෙමෙයි සුවඳවත් දෙයක් ආග්‍රහණය කරමින්. කර්ණ බොහොම කටුක ආහාර එහෙමනම් මුක්ති විඳින්නට තිබෙන්නේ ඒක දුකක් කියලා අපි සැලකනවා. එහෙම නෙවෙයි බොහොම රසමස වලින් යුතු ආහාර පාන ඒවා ගැනීම සපක්. ශරීරයට බොහොම පීඩාගෙන දෙන මකුණන්ගෙන් පිරුණු එහෙම නැත්නම් මදුරුවන්ගෙන් පිරුණු එහෙම තැන්වල සිටින්නට නම් ලැබෙන්නේ අපි ඒක සැලකනවා දුකක්. එහෙම නෙවෙයි කිසිවක් නැති බොහොම සැප පහසුකම් ඇතිව ඉන්නට ඉඳින්නට සයනය කරන්නට ඔයාදි වශයෙන් අපට ලැබෙනවා නම් අපි කියනවා ඒක සැපක්. එතකොට මේ සැපය निराකරණය කිරීමේදී අපට අසුවන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නෑහෙට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ කියන මේ පහ තමයි. ඒ පහ අරමුණු කොට අපට උපදනා සිත් ඒ පහ ආස්වාදනය කරමින් ඒ පහ පිළිබඳව ඇති කරගන්නා සතුට ප්‍රීතිය නිසා අපි කියනවා කෙනෙක් සැප විඳිනවයි කියලා. එතකොට අප කියනවා අපායේ තිබෙන්නේ දුක්ඛයයි කියලා. සතර අපායේ විශේෂයෙන්ම නිරය අපායේ දුක් තිබෙනවා කියලා. නිරයෙහි උපන් සත්වයින්ට ආපායික සත්වයින්ට ඔය බලු බලල් ආදී ත්‍රිසංගත සත්වයන්ට ඔවුන්ටත් තිබෙනවා ඇස් කන්නාසාදී මේ ඉන්ද්‍රියයන්.
ඔවුන්ටත් ඇස් තිබෙනවා, කන් තිබෙනවා. ඒ සත්වයන්ගේ ස්වභාවය හැටියට ඒ අයට අපි ගනිමු නිරය ගැන බොහෝම ධර්මයේ සඳහන් වෙන නිසා ඒ නිරය අපායේ උපන් කෙනෙකුට නිරේ උපන්නේ අකුසල කර්මයක් නිසා ඒ අකුසල කර්මයාගේ ප්‍රතිසන්දි විපාකය නිරිසතෙක් වශයෙන් උයි ඒ තැනත්තාට උත්පත්තිය ලබා දුන්නේ. ඒ නිරිසතාට දක්නට ලැබෙන දේ තිබෙනවා, ඇස් තිබෙන නිසා දකින්නට ලැබෙනවා. බොහෝම සිත් අලවන දේද දක්නට ලැබෙන්නේ නැහැ. තමාට වින කරන්නට, තමාට කරදර කරන්නට, හිරිහැර කරන්නට, පීඩා කරන්නට යොදා ගන්නා දේවල්මයි ඒ තැනත්තාට ගේ ඇහැට පෙනෙන්නේ. ලෝදිය, ලෝගුලි ආදී වශයෙන් තිබෙන ඔය නොයේ නරක නපුරු දේවල්මයි දක්නට ලැබෙන්නේ. අසන්නට ලැබෙන්නේ බණ පොතේ සඳහන් වන හැටියට කපව්, කොටව්, මරව්, ඉරව් කියලා ওই විදිහේ භයානක කර්ම කටුක ශබ්දයි අහන්නට ලැබෙන්නේ. ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ මිහිරි සුවඳක් නෙවෙයි. සුවඳක් නෙවෙයි. ඒ ගූථ නරකයේ ගැන කියනවා. එහි තිබෙන ගන්ධය මේ මිනිසෙකුට ආග්‍රහණය කරන්නට බැරි වෙයි. එහෙම මේ ශරීරය පවා විනාශ වෙලා යන්නට පුළුවන් තරම ගන්ධයක් තියෙනවා. ඉතින් එහෙම ගන්න. ඒ වගේම රසය වශයෙන් දැනෙන්නේ මොන රසයක්ද? කටාරවලා වක් කරන්නේ ලෝභිය නම්, ලෝගුලි නම් අතුරු කරන්නේ මොකක්ද ලැබෙන රසය? ඒ වගේම ශරීරෙහි ඒ තරත්තාට හොඳ ස්ප්‍රින්ග් මෙට්ට ඇති ඇඳක සයනය කරන්නට ලැබෙන්නේ නැහැ. අනින්න කොටන පංචවිධ බඳ බන්ධන වාසයෙන් මෙහෙම දක්වා තිබෙන ඒ වධ බන්ධන ශාරීරික දුක්මයි ලැබෙන්නේ. ඉතින් ඒව ලැබෙන්නේ මොක් නිසාද? තමගේ අකුසල කර්මය නිසා. ඒ අකුසල කර්මයාගේ විපාකයේ වශයෙන් මොනවද උපදින්නේ? දැන් අපි කියනවා එතනත්තාට දකින්නට ලැබෙන දේ. ඒ දකින්නට ලැබෙන්නේ දකින්නයි කියන්නේ චක්කු විඥානෙ ඉපදීම. අකුසල විපාක චක්කු විඥාණයෙන් දකින්නේ මොනවද? අමිහිරි, අප්‍රිය, අමනාප දේ දක්නට ලැබෙන්නේ. අකුසල විපාක සෝත විඥානෙ කියන්නේ මේ අසල සිත. ඇසීමට ලැබෙන්නේ මොනවද? අර කපව්, කොටව්, මරව්, ලෝධිය, පොවව් ආදී වශයෙන් කියන ඒ කර්ණ කටුක වචන. අන්න ඒ විදිහට දකින්නට ලැබෙන්නේ, අසන්නට ලැබෙන්නේ, ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ, රස දැනගන්නට ලැබෙන්නේ, ස්පර්ශ කරන්නට ලැබෙන්නේ, පහස විඳින්නට ලැබෙන්නේ. තමා පිනවන, සතුටු කරවන, ප්‍රිය මනාප, ඉෂ්ට, මිහිරි දේ නොවේ. කොම කරදර, හිරිහැර පිනිස පවත්නා. ඒ දේ දැකීම් වශයෙන් උපදනා චක්කු විඥාණය අකුසල විපාකත. ඒ දේ ඇසීම් වශයෙන් උපදනා සෝත විඥාණය අකුසල විපාක සෝත විඥාණය. ඒ දේ ආග්‍රහණය කිරීම වශයෙන් ඇතිවන ගාහන විඥාණය අකුසල විපාක ගාහන විඥාණය. ඒ දේ රස දැන ගැනීම වශයෙන් උපදනා ජීවහා විඥාණය අකුසල විපාක ජීවහා විඥාණය. ඒ දේ ස්පර්ශ කිරීම වශයෙන් ඇතිවන්නා වූ කාය විඥාණය දුක්ඛ සහගත කාය විඥාන අකුසල විපාක. මෙන්න මේවායි සතර අපායෙහි ඒ දුක් වශයෙන් නැත්නම් අකුසල විපාක වශයෙන් ලැබෙන ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක පවත්නා කාලය තුලදී ජීවත්ව සිටින කාලය තුලදී ලැබෙන විපාකේ ප්‍රවෘත්ති කාල. ඒ අපාය ගැන කියන්නේ. දැන් ගවයෙක් ගැන සලකතොත් ඒ ගවයාට කොයිතරම් කරදර හිරිහැර විඳින්නට සිදු වෙනවද? කරත්තයක බඳින ගවයෙක් නම් කරත්තයක බැඳගෙන බඳින ගවයාටන කියන්නේ හරකයි කියන්නේ බර ඇදගෙන යන ඉන්න හරක කියන්නේ. ඉතින් එහෙම සතෙකුට කොයිතරම් වද වේදනා විඳින්නට සිදු වෙනවද ඒ ජීවිතේ?
ඒ කරත්තය දක්වන තැනත්තාගේ කෙවිටි පාර කන්නට සිටි. ඕනෑ වේලාවට වතුර බොන්නට ලැබෙන්නේ. ක්ෂුදාව තිබෙන බඩගිනි තිබෙන වේලාවට තමන්ට ආහාර ලැබෙන්නේ නැහැ. ප්‍රමාණයේ ඉක්මවා සමහර විටක බර ඇදගෙන යන්නට තිබෙනවා. මට දැන් වෙහෙසයි ආදී වශයෙන් යමක් කතා කරලා කියලා විවේකයක් ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අහන්නට ලැබෙන්නේ හොඳ වචන නෙවෙයි බොහෝ විට. කරන කරදර වලිගේ සමහර විටක නවල කඩලා දාන අවස්ථා තියෙනවා ගවයන් හරතු. ඉතින් ඒ වගේ මහා කරදරකට ඔක්කොම තාඩන පීඩන වලට භාජන වෙලා සිට ඒ තමන්ගේ ස්වාමියාටත් මෙහෙ කළාට පස්සේ තමාගෙන් වැඩක් ගන්නට බැරි එයි කියා ස්වාමියා සලකන අවස්ථාවේදී බොහෝ ස්වාමිවරු සිටිනවා මොනවද කරන්නේ මස් මඩුවට විකුණන. ඒ කුච්චර දුක් විඳගෙන දුක් විඳත් ඒ දුක් විඳ ජීවත් වීමට ඒ සතා කැමති. අවසානයේදී මරණයටත් ගොදුරු වෙනවා. මොකක්ද ඉතින් මේ ගැන කියන්නේ? එකක් තමෝ මෙහි කලේ යම් ස්වාමියෙකුට නම් ඒ ස්වාමියාගේ තියෙන අකෘතඥ භාවය ආදී මේ කරුණු ඒ පිළිබඳව කියත හැකියි. නමුත් ප්‍රධාන වැරද්ද මොකක්ද? ප්‍රධාන එක මොකක්ද? තමා අතීතයේ කරපු කර්මයේ වැරද්ද. අතීතයේ කරපු කර්මයේ වැරද්ද. ඉතින් ඒ කර්ම වැරද්ද නිසා අපි කොයිතරම් ජීවිත ගණනක් ඒ විදිහේ හරකුන් වෙලා ඉන්නට ඇත්ද? අනාගතයේ පිළිබඳ අපට නියමයක් කරන්නට බෑ. එහෙම තැනකට එහෙම අවස්ථාවකට අපි පැමිණෙන්නේ නැtei කියලා Taman ඒ උසස් තත්වයට පැමිණෙන තුරු එහෙම කියන්නට. සෝවාන් වනතුරු බෑ ඒක කියන්න. එහෙම ඒ තරම් භයානකයි. ඉතින් අර සංසාරෙහි කරන ලද අකුසල කර්මයන්ගේ ප්‍රතිසන්දි විපාකය වශයෙන් හරකෙක්ව උපන්, ගවයෙක්ව උපන්. ඊට පස්සේ තමා කර තිබෙන අකුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් තාඩන පීඩන හිරිහැර කරදර ඔය සියල්ලම ලැබෙන. ඒ ලැබීම් වශයෙන් තමන්ට දක්නට ලැබෙන්නේ සමහර විට තමාට පහර දීමට එල්ල කරන ඔසවන කෙවිත දකින්නට ලැබෙන. එහෙම නැත්නම් තමාගේ බෙල්ල කපා දමන්නට ඔසවන පිහියයි දක්නට ලැබෙන. ඒ වගේ කරදරයේ පිණිස පවත්නා දේ දක්නට ලැබෙනවා. කැමති වෙන දේ නෙවෙයි. අන්න ඒ විදිහට ඔවුන්ට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් අකුසල විපාක සිත් ලැබෙන. සිත් ලැබෙන. අමිහිරි දේ දක්නට ලැබෙනවා, අසන්නට ලැබෙනවා, ආග්‍රහණය කරන්නට ලැබෙනවා, රස දැන ගන්නට ලැබෙනවා, ශරීරයේ ස්පර්ශ වශයෙන් විඳින්නට ලැබෙනවා. මෙන්න අකුසලයන්ගේ විපාක. ඉතින් මේ මා කීවේ ත්‍රිසංගත සතිපු පිළිබඳවයි ඒ. මිනිසුන්ට ඒවා නැද්ද? අපි උපන්නේ නැත්නම් අපේ මේ ප්‍රතිසන්දිය අප ලබා තිබෙන්නේ කුසල කර්මයකගේ විපාකයක් නිසා. කුසල කර්මය එහි විපාක වශයෙන් අපට ලැබුණා මනුෂ්‍ය ප්‍රතිසන්දියක්, මිනිසත් බවක් ලැබුණා. ඒ ප්‍රතිසන්දි සිත තමයි අපට භවාංග සිත වශයෙන් වෙනත් සිත් නූපදන අවස්ථාවලදී පැවතගෙන යන විපාක සිත වන්නේ. නම් ඒ කුසල කර්මයක් නිසා ප්‍රතිසන්දිය ලැබුවයි කියලා මේ ජීවිතය පැවතගෙන යන කාලය තුලදී දිගටම අපට ලැබෙන විපාක කුසල විපාකමයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙම නියමයක් නැහැ. අපටද අකුසල විපාක සිත් ලැබෙනවා. ඔය මා සඳහන් කළ අකුසල විපාක සිත් 7ම අපටත් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාකය අපට ලැබෙන්නේ නැහැ. මේ ජීවිතේ දැන් අපි ලබා ඉවරයි. ඒ නිසා ප්‍රතිසන්දි විපාකයක් ගැන කතාවක් නැහැ. නමුත් මේ සිත් 7ම ප්‍රවෘත්ති විපාක වශයෙන් අපට ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? අපි නොකමැති අප්‍රිය අමනාප දේවල් අපට දක්නට ලැබෙනවා. අපට දක්නට ලැබෙනවා.
මලකුණු, අපවිත්‍ර දෑ, අසුචි, මූත්‍ර ආදී නොයෙක් අපවිත්‍ර දේවල් ඒවාද අපේ මේ චක්කු විඥාණයෙන් දැනගන්නට ලැබෙනවා, දකින්නට ලැබෙනවා. ඒක කුසල විපාකයක් නෙවෙයි, ඒක අකුසල විපාක. ඒ වගේම අමිහිරි ශබ්ද අපට අහන්නට ලැබෙනවා. සමහර විට අපටම බනින ශබ්ද. එහෙම නැත්නම් තව කාට හරි බනිනවා එහෙම. ඒ වෙන කෙනෙකුට බැන්නා ඒ ශබ්දය ඉෂ්ට ශබ්දයක්, මිහිරි ශබ්දයක් නෙවෙයි. කෙනෙකු විසින් ඇසිය යුතු ශබ්දයක් නෙවෙයි. ඒක අපට අසන්නට ලැබෙනවා නම් මා දැන් කළ වරදක් නැහැ. ඒ පිළිබඳව. නමුත් මට අහන්නට සිදු වෙනවා මේ තවත් කෙනෙකුට බනින. ඒ දැනීම, ඒ වචනේ කර්ම කටුකයි. සිත ප්‍රිය කරන, Taman කැමති වෙන වචනයක් නෙවෙයි. කෙනෙකු විසින් පාවිච්චි කළ යුතු වචන නෙවෙයි. නමුත් එවැනි දේද අපට අහන්නට ලැබෙන. ඒ අකුසල විපාක සෝත විඥානයේ කියන්නේ ඒකට. ඒ වගේම අකුසල විපාක ගහන විඥානය අපට ලැබෙන. බොහෝම දුර්ගන්ධය. දැන් සමහර කෙනෙකුට සමහර විට ජීවත් වන්නට සිදු වෙනවා නිතරම දුර්ගන්ධය හමන තැන්වල. සමහර විට තමන්ගේ ඒ වටපිටාවේ නිතරම දුර්ගන්ධය පවතී. එහෙම තැන්වල ඉන්නට සිදු වෙනවා. එතකොට දිගටම අපට ඒ ගාහන විඥාණය අකුසල විපාක ගාහන විඥාණයක් ලැබෙන්නේ. ඒ අකුසල විපාක ගාහන විඥාණය ලැබීමට හේතු වන අතීත අකුසල කර්මයක් අපට තියෙනවා. ඒ නිසා ඒක ලැබෙන්නේ. ඒ වගේම ජීවහා විඥාන බොහෝ අවස්ථාවලදී අපට බෙහෙත් වර්ග දැන් නම් ඒවාට තිත්ත ගුලිය සීනි දවටලා තියෙන්නේ. ඒ නිසා ජීවහා විඥානේ එතෙන්දි නරක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය කසාය වගේ දේවල් පාවිච්චි කරන විට තිත්ත කියන්නේ හොඳ රසක් නෙවෙයි. ඒ රස විඳිනවා දැනගන්නවා. ඒක ජීවහා විඥානය. එහෙම අප්‍රිය අමනාප රසයක් දැනගැනීම වශයෙන් උපදනා වූ සිත අකුසල විපාක සිත. ඒකට කියනවා අකුසල විපාක ජීවහා විඥාන. ඒක උපේක්ඛාසක්. කාය විඥාන. දැන් මිනිසෙක් වෙලා උපන්නයි කියලා අපට කායික දුක් නැද්ද? කොයිතරම් කායික දුක් ලැබෙනවද? සමහර විටක අනුන් විසින් දෙන පහරවලට ලක් වෙනවා. අනුන් ගහනවා. කුඩා කාලයේදී නම් මව්පියන්ගෙන් ඇතැම් විටක ගුටි බැට කන්නට සිදු වෙනවා. අම්මා ගැහුවත් තාත්තා ගැහුවත් වේවැල් පහරක් වදිනකොට කාටවත් ඒක සුවදායක එකක් නෙවෙයි. දුක්ඛ සහගතයි. ඒ දුක්ඛ සහගත කාය විඥානයේ එතෙන්දී ලැබෙන්නේ. මොකද හේතුව? හේතුව අපිට පෙන්නත හැකි මේ ළඟම තියෙන හේතුව හැටියට Taman කළපු වරදක් කියලා. Taman දැන් වරදක් කළා. ඒ නිසා අම්මා නැත්තම් තාත්තා ගැහුවා. එහෙම නැත්නම් Taman මෙහෙතරම් වරදක් නොකළා. ඒ අම්මා හෝ තාත්තා නිතරම ගහන්නට ලෑස්තිව සිටින කෙනෙක් වෙන්නටත් පුළුවන්. සමහර විරමත් ඉන්නවානේ. ඒකත් එක කාරණයක් කොට ගත හැකියි. ඒ ඔක්කොම කරුණු තිබුණා. Taman අතීතෙහි කරපු අකුසල කර්මයකුත් තිබුණා. ඒ නිසා Tamanට මේ දුක්ඛ සහගත කාය විඥානයක් ලැබෙන්නේ. අතීතෙහි කරපු. අතීතෙහි අපි කොයිතරම් අනුන්ට රිදවලා තිබෙනවද? පහර දී තිබෙනවද? ගහලා තිබෙනවද? අනුන් මරලා තිබෙනවද? ඒවා අපි යම් තාක් මේ සංසාරෙහි සැරිසරයිද? ඒ තාක්කල් ප්‍රවෘත්ති විපාක වශයෙන් අපට ලැබෙනවා. ඒ වගේම ඇතම් කර්මවල ප්‍රතිසන්දි විපාකද ලබන්නට සිදු වෙනවා. අන්න ඒක මතක තබා ගන්න. ඒ නිසායි පව් කරන්නට එපයි කියන්නේ. එබැවිනුයි පව් අකුසල් සිත් පිළිබඳව පළමු කොට උගන්වලා ඊළඟට අහේතුක සිත් පිළිබඳව කීම තෝරාගෙන ඒ අහේතුක සිත් අතුරෙන්ද මේ කරන ලද අකුසල් වලට විපාක වශයෙන් ලැබෙන සිත් මේවාය කියලා හතක් දක්වලා ඒ හත පිළිබඳ විස්තරයක් කරා. දැන් අපේ ඇහැට යොමු වන රූපය
ප්‍රියමනාප රූපයක් නුණා අපට සිත් උපදින විට ඒ රූපය දක්නාලද රූපය නොපිළිගෙන අත්හැරීමක් මේ චිත්ත සංතානයෙන් සිදුවන්නේ නැහැ. ඒ රූපය පිළිගැනීමක් කරන. ඒකට තමයි සම්පටිච්ඡන කියන්නේ. සම්පටිච්ඡන කියන වචනේ තේරුම පිළිගැනීම කියන්නේ. පටිච්ඡන කියන්නේ පිළිගැනීම කියන එක. සං කියන උපසර්ගයෙන් දක්වන්නේ මනාකොට කියන. හොඳින් කියන එක. පිළිගන්න. ඒ අරමුණ ඉෂ්ට වේවා අනිෂ්ට වේවා. ප්‍රියමනාප වේවා අප්‍රිය අමනාප වේවා. තමන් කැමැති වන්නක් වේවා නොකැමැති වන්නක් වේවා. ඇසටම යොමු වුණු රූපයක්, කනට යොමු වුණු ශබ්දයක්, නාහයට යොමු වුණු ගන්ධයක්, දිවට යොමු වුණු රසයක්, කයට යොමු වුණු පොට්ටබ්බයක් කියන මේ අරමුණු පහ අතුරෙන් කවර අරමුණක් හෝ ගෙන ඒ චක්කු විඥානාදී වශයෙන් දැක් වූ මේ සිත් පහ අතුරෙන් කොයි සිතක් හෝ උපදීද ඒ උපන්නට පස්සේ මේ අරමුණ ගෙනයි ඒ සිත පහළවන්නේ. ඒ උපන්නට පස්සේ ඒ අරමුණම පිළිගන්නා සිතක් උපදිනවා. ඒකටයි කියන්නේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතයි. අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත උපදින්නේ ඒ අනිෂ්ඨ අප්‍රිය අමනාප අරමුණක් පිළිගනිමින් උපදින. අකුසල විපාක සම්පටිච්ඡන සිත. ඊළඟට ඒ අකුසල විපාක සම්පටිච්ඡනය ඉපද නැතිව ගියාට පසු අනතුරුවම ඊළඟටම උපදිනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත. ඒකෙන් එක්තරා තීරණයක් හොඳක් නරකක් ආදි වශයෙන් කෙරෙන යම්තම් තීරණයක් කෙරෙනවා. ඒක මහ විශාල එකක් නෙවෙයි. ඒක විපාක සිතක්. ඒකට හුඟක් වැඩ කරන්නට පුළුවන් සිතක් නෙවෙයි. නමුත් ඒක දක්වනවා සම්තීරණ. ඊළඟට උපදනා සිත් තිබෙනවා. ඒවා මේ අපේ දැන් කතාවට එන්නේ නැහැ. ඊළඟට දැක්වන සිත තමයි වොත්තපන සිතේ කියන්නේ. චිත්ත වීතියේ වොත්තපන සිත. වොත්තපන කියන්නේ නියම කරන සිතේ කියන්නේ. වොත්තපන ව්‍යවස්ථාපන නියම කරන. එතෙන්දි තමයි මේ චිත්ත සංතානය කුසල පැත්තට හෝ අකුසල පැත්තට හැරෙන්නේ. කුසල් පැත්තට හරවන්නේ අකුසල් පැත්තට හරවන්නේ ඔය සිතේ. වොත්තපන සිත. ඒ තම යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනෙකු නම් තමන්ට මේ අරමුණ කොයිතරම් නරක එකක් වුවත් කුසල් සිත් උපදවා ගත හැකියි. තමන් අයෝනිසෝ මනසිකාරයෙන් නම් සිටින්නේ මේ අරමුණ හේතු කොටගෙන අකුසල් උපදවා ගන්න. අකුසල් උපදවා ගන්න. දැන් නිදර්ශනයට අපි ගනිමු. මා කීවා සමහර විට තමන්ට නෙවෙයි අනුන්ට බලින බැලීමක් තමන්ට අහන්නට සිදුවේ. තමන්ගේ කනට ඇහෙනවා තව කාටවත් තවත් කෙනෙකු විසින් කරන බැලීමක්. ඇසීම වශයෙන් තමන්ට ඒ අරමුණු වන ශබ්දය නම් අප්‍රිය ශබ්දයක් අමනාප ශබ්දයක්. ඒක තමාගේ අකුසල කර්මයක් නිසායි ඒ විපාකසිත තමන්ට ලැබුණේ. ඒ ශබ්දය පිළිගන්නා සිත ඊළඟට උපදිනවා චිත්ත වීතියේ. ඒක තමයි සම්පටිච්ඡන සිත. ඒද අකුසල විපාක සිත. ඊළඟට සම්තීරණය කරන තීරණ සිත උපදිනවා. ඒකද අකුසල විපාක සිත. ඊට අනුතුරුව ව්‍යවස්ථාපන කරන සිතයි කියන්නේ මේ තවන්ගේ චිත්ත සංතානය කුසල අකුසල කියන මේ දෙකොටසින් කොයි පැත්තකට හෝ හරවන සිතක් වශයෙන් උපදනා සිතක් තිබෙනවා. ඒකට කියනවා වොත්තපන සිතයි කියලා. දැන් මේ දක්වා කුසල් උපන්නෙත් නෑ අකුසල් උපන්නෙත්. චක්කු විඥානයේට ඉස්සෙල්ලා උපදිනවා පංචද්වාරා වජ්ජනේ. මම ඒක ගැන කිව්වේ නෑ. මේ චක්කු විඥානයෙන් පසු ඇතිවන සිත් ගැනයි කිව්වේ. සම්පටිච්ඡනේ චක්කු විඥානියත් විපාක සිතක්, සම්පටිච්ඡනියත් විපාක සිතක්, සම්තීරණියත් විපාක සිතක්. ඒවා ඔය අපි ඉගෙන ගන්න කොටසට ඇතුළත් වෙන ඊළඟට වොත්තපනේ කියන්නේ ක්‍රියාසිත. ඒක ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත සිත් තිබෙන කාටත් උපදනාස. සිත් තිබෙනවා නම් චිත්ත පරම්පරාවක් තිබෙනවා නම්
ඒ චිත්ත පරම්පරාවක් ඇති කාහට වුවද උපදනා සිතකුයි වොත්තපන නාමයෙන් දැක්වෙන ඒ මනෝද්වාරා වචන සිත. ඊළඟට මේ වොත්තපනයෙන් කරන ලද නියමය අනුව උපදනා සිත් වලටයි කියන්නේ ජවන් සිත් කියලා. ජවන් සිත් ඒ සිත් රහත් නොවූ කවරෙකුට හෝ උපදීනම් ඒ උපදනා සිත කොටස් දෙකකින් එකකටයි වැටෙන්නේ. මොනවද කොටස් දෙක? අකුසල් කුසල් කියන්නේ. එක්ක අකුසල් නැත්නම් කුසල්. අකුසල් කුසල් කියන මේ දෙකෙන් එකකටයි වැටෙන්නේ. දැන් මේකෙන් ඊළඟට අපි තේරුම් ගත යුත්තේ කුමක්ද? මේ රූපයක් දැකලා ඒ රූපය නිසා කෙනෙකු කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න. ශබ්දයක් අහලා ඒ ශබ්දය අරමුණු කොට කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න. ගන්ධයක් ආග්‍රහණය කරලා කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න කියන මේ ආදි වශයෙන් සැලකිය යුතු කරුණ ඒකයි. මොකද ඒ දක්වා ඒ කුසල් අකුසල් කියන මේවා උපදන අතුරු Tamanට නරකක් මේ දැන් කරගත්තේ නැහැ. නමුත් මේ අරමුණ නිසා Taman අකුසල් උපදවා ගත්තා නම් අකුසල් සිත් උපදවා ගත්තා නම් අන්න Taman වරදක් කරගත්තා වෙනවා දැනු. අර අරමුණ අනිෂ්ඨාරම්මණයක් වූයේ Tamanගේ පෙර අකුසල කර්මයක් නිසා එහි විපාක වශයෙන් Tamanට අකුසල විපාක චක්කු විඥානයේ ලැබුණා. ඒ පිළිගත්තා ය තීරණය කළා ඒවා විපාක. ඒවා පිළිබඳ Tamanට කරන්නට දෙයක් නැහැ. ඊළඟට ඒම අරමුණු කොට Taman දැන් අකුසල් උපදවා ගන්නවා නම් ඒවායේ අනාගත විපාක ඔය වගේම නරක විපාක උපදවනවා. අනේ නිසා මේ විපාක සිත් වශයෙන් ලැබෙන සිත කුසල විපාකයක් වේවා අකුසල විපාකයක් වේවා ඒක ඊතරම්ම සැලකිය යුතු කාරණේ නොවේ. මේ අරමුණ නිසා උපදවා ගන්න ජවන් සිත් පිළිබඳවයි කෙනෙක් සැලකිලිමත් විය යුත්තේ. හොඳම අරමුණක් ලබාගෙන කෙනෙකු පෞසිදු කර ගන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ දක්නට ලැබිලා බුදුහාමුදුරන්ව දැක්ක එක ගැන තරහා ගියාය සිටියා. බුදු සිරුරයි දැක්කේ බුද්ධ ශරීරය. බොහෝම ප්‍රියමනාප සිරුර රූපය. නමුත් නොදැකිය යුතු කෙනෙක්ව දැක්කයි කියලා. තරහ වුණා. ඔය නිර්ගම්ඨ කොටස් ඔය එහෙම හිටියන්නේ. උන්වහන්සේට සතුරු කොටස් හිටියන්නේ. එයයි. ඒ වගේම බුදුහාමුදුරන් දේශනා කරන බණ ඒ ශබ්දය අහලා සමහර විටක නොයසිය යුතු දෙයක් ඇසුවයි කියලා කන් වහගත්ත අය සිටිනවා. අන්න එහෙම. Taman හොඳ අරමුණක් හොඳ දෙයක් අහන්නට, දකින්නට, ආග්‍රහණය කරන්නට ලැබුණා. ඒ හොඳ දේ නිසා කුසල්ම උපදවා ගන්නවයි කියලා එහෙම නියමයක් නැහැ. නියමයක් නැහැ. බොහෝ විට හොඳ දෙයක් දැකලා ඒ හේතු කොටගෙන උපදවා ගන්නේද අකුසල. ඒකට ඇලෙනවා. ඒකට ඇලෙනවා. ඇලෙනවා කියන්නේ රාගය නැත්නම් ලෝභය ඇතිවීම. ඒක අකුසලයක්. ඇලෙන්නේ නැත්නම් බොහෝ විට සිදුවන්නේ එහි ගැටෙනවා. ඒ තමයි ද්වේෂය. එහෙම නැත්නම් ඒ ලෝභ ද්වේෂ කියන දෙකට නොවැටි හුදු මෝහයෙන් යුක්ත වූ සිත් උපදවා ගන්නවා ඒ පිළිබඳව. ඒකේ මුලාවනේ. එහෙම නැතුව ඒ පිළිබඳව කුසල් උපදවා ගන්නවයි කියන එක එතරම්ම ලේසි වැඩක් නෙවෙයි. ඒක කර හැකි වන්නේ සිහියෙන් යුතුව සිටින අයට පමණයි. ඒකයි බුද්ධ ආගමේ සතිපට්ඨානය පිළිබඳව ඒ තරම්ම අවධාරණය කරන්නේ. අන්න මේ කාරණය හොඳට මතක තබා ගත යුතුයි. මට මම හිතන්නේ අද මීට වඩා කතා කරන්නට ලැබෙන්නේ නැහැ. අද මා කතා කළේ මේ පිළිතුරට අහේතුක සිත් පිළිබඳව විස්තරයක් කොට ඒ අහේතුක සිත් කොටස් තුනකට බෙදෙනවයි කියා පළමු උපමා දැක්වුවා. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා සිත්යි කියලා. ඒ අකුසල විපාක සිත් 7ක්, අහේතුක කුසල විපාක 8ක්, ක්‍රියා සිත් 3ක් තිබෙනවයි කියා. ඒ අහේතුක
සිත් 18ට ඇතුළත් වන අකුසල විපාක සිත් 7 පිළිබඳවයි මා අද විස්තරයක් ඒ කිරීමට මා පෙළඹුණේ අද මීට ඉස්සෙල්ලා දවසෙත් මා ඒ පිළිබඳවමයි කතා කළේ. දැන් මේ තරම්ම දිග විස්තරයක් කළේ නැtei කියලා මට හිතෙන්නේ. අද ඒ කතාව අසන්නට ලැබුණේ නැති නිසා ඒ පිළිබඳ සංක්ෂේපයෙන් හෝ යමක් කියන්නටයි කියලා මට ආරාධනයක් තිබුණා. මා දැක්කා එදා මේ මගේ කතාව අසන්නට පැමිණෙන පින්වතුන්ගෙන් බොහෝ දෙනෙකු එදා රැස්වීමට පැමිණ සිටියේ නැහැ. ඒ නිසා ඒ ආරාධනයත් ඒ වගේම එදා බොහෝ දෙනෙකු නොපැමිණ සිටි හේතුවක් නිසා මා ඒ කී කාරණේම නැවතත් විස්තර වශයෙන් මේ පින්වතුන්ට ඉදිරිපත් කළේ. ඒක මහ විශාල විස්තරයක් නෙවෙයි.